අද අපි වැදගත් සත්කාරයේ රාශියක අවසාන අධීරයට පැමිණෙමින් සිටින්නේ. භාවනාවේ තව ප්‍රශ්නයක් එවලා තිබෙනවා. දීර්ඝ කාලයක් භාවනා නොකර එක්වරම භාවනාවක් වැඩිවීමට ගියොත් ඒ ගොඩක් සාර්ථක වේ. එක දිගට දවස් කිහිපයක් භාවනාව වඩන විට බොහෝ විට තරම් සාර්ථක නොවේ. මෙසේ වන්නේ ඇයි? මේ හරි දෙයක් නෙමෙයි, හරි ගැටලුවක් නෙමෙයි. භාවනා දිගින් දිගටම වඩනකොට තමයි හොඳට භාවනාව වැඩෙන්නේ. ඉඳලා හිටලා භාවනා කරනකොට ඒ භාවනාවක් නෙමෙයි. සමහර වෙලාවට කම්මැලිකමට නිින්ද යනවා වෙන්නත් පුළුවන්. නේ? ඒ නිසා දිගින් දිගටම වඩලා ඒ භාවනාව නිතර හොඳට සාර්ථක වෙනවා නම් ඒක තමයි හරි සාර්ථක භාවනාව. ඒ නිසා හොඳ හැඟීමකින් යුක්තව, හොඳ අවබෝධයකින් යුක්තව ඔබ සියලු දෙනාටම මෙන්න මේ ගැටලුව හරියටම ප්‍රයෝජනයට ගන්න. හැම දිනම නිතර දෙවෙනේ භාවනාව වඩන්න, පුංචි වෙනසක්වත් ඇති නොවන ආකාරයෙන් ඒ හොඳින් අදිෂ්ඨානයකින් වීරයකින් වඩන්න, සිහියෙන් වඩන්න, කලබලයට නැතිව දුකක් වේදනාවක් අමාරුවක් අපහසුයක් ඇති වෙලාවට ඕන භාවනා කරන්න. භාවනා කරන්න ඕන දුක වේදනාව අමාරුව අපහසුව තියෙන වෙලාවට. හැබැයි අපේ අය භාවනා කරන්න හදන්නේ කිසිම කරදරයක් රෝගාබාධයක් නැති වෙලාවට. අපි දුක කියන දේ ජයග්‍රහණය කරන්නට ඕන. මෙන්න මේ වේදනාව ජයග්‍රහණය කරන්නට නම්, මේ සියල්ලෙන් මිදෙන්නට නම්, මේ මරණය ජයග්‍රහණය කරන්නට නම්, මරණය කාටවත් සුබදායක වෙනව නම් ඉතින් ඒකට අපිට උත්සාහ කළ වැඩක් නැහැ. මරණය දුක්ඛදායකයි, වේදනාදායකයි. ඒ නිසා මේ දුක වේදනාව සිතට දැනෙච්ච වෙලාවට තමයි දැඩි ලෙස සිත দমনය කරගන්න උත්සාහ කරන්නට ඕන. සිත සතුටෙන් තියෙන වෙලාවට দমনය කරන්න උවමනා වෙන්නේ නැහැ. සිත দমনය කරන්න උවමනා වෙන්නේ සිත දුකටපත් වෙච්ච වෙලාවට. ඒ නිසා හැම කෙනාම මේ නිවනෙන් ඈත් වෙන්නට හේතුව මේ හැම කෙනාටම දැන් අද පුරුද්දක් වෙලා තියෙනවා. ළමයි දීගතලා දීලා ප්‍රශ්න ගැටළු අමතක කරලා භාවනා කරන්න හදන්නේ. මේ භාවනා කරනවා නම් ඔබට ප්‍රශ්න ගැටළු තියෙද්දි භාවනා කරන්න. මොකද්ද මේ භාවනාවෙන් කරන්නේ? සිතට එන කෙලෙස් සිතට ඒමෙන් වළකා ගැනීම, සිත দমনය කර ගැනීම. එහෙනම් සිතට කෙලෙස් එනකොට තමයි භාවනා කරන්නට අවශ්‍ය වෙන්නේ. සිතට කෙලෙස් නැත්තම් භාවනා කරන්නට අපි උත්සාහ කරලා වැඩක් වෙන්නේ නැහැ. ඇයි? අපේ හිතේ කෙලෙස් නැහැ. ඒ නිසා සිතෙහි කෙලෙස් තියෙන වෙලාවට, දුක වේදනාව තියෙන වෙලාවට, තරහ ආවේග කෝධ වෛර හැදෙන වෙලාවට, ඇඟේ පතේ රෝගාබාධයක් තියෙන වෙලාවට භාවනා වඩන්නට දැඩි ලෙස වෙහෙස මහන්සි ගන්නව නම් අප ජයග්‍රහණය කරනවා. මොකද මේ වෙලාවට තමයි අදිෂ්ඨානයෙන් වීරයෙන් ඒක ජයග්‍රහණය කරන්නට පුළුවන් ද බැරිද කියලා තමන්ගේ ළඟ උත්සාහ කරලා බලන්න පුළුවන් ඉන්නේ. රෝගාබාධයක් නැත්නම්, දුක වේදනාව නැත්නම් භාවනා කරලා වැඩක් වෙන්නේ නැහැ. අපිට දුක්ඛ රෝග භයං වේරන් මේ සියලුම දේවල් තියෙන නිසා තමයි අපි භාවනා කරන්න ඕන වෙන්නේ. ඒ නිසා හැම වෙලාවකම හැම කෙනෙක්ම ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණු වහාම, හිතට දුකක් වේදනාවක් ඇති වුණු වහාම වාඩි වෙන්න, නිදහසේ භාවනා කරලා සිත দমনය කරගන්න. ඒක තමයි කරන්නට අවශ්‍ය වෙන්නේ. අපේ අය මොකද කරන්නේ? හොඳට නිදාගෙන කාලා බීලා හොඳට නිදහසේ මල් පහන් පූජා කරලා පැත්තකට වෙලා ඔන්න හිත නිදහස් කරගෙන භාවනා කරන්න. එහෙම නෙමෙයි. මේ භාවනාව ජයග්‍රහණය කරන්නට ඕන දෙයක්. හිත නිදහස් වෙනකන් අපේ හිතේ තියෙන කෙලෙස් නැති කරන්නට ඕන. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි වීරයෙන් යුක්තව ඒකට මුහුණ දෙනවා. අපි එහෙනම් නිදහසේ ඉන්න වෙලාවට භාවනාව වඩන්න පුරුදු වුණාට පස්සේ හදිසියෙන් කරදරයක් පීඩාවක් එනවා නම් ජීවිතේ දිගටම මෙයා භාවනාව මගෙන් ඈත් වෙනවා. එහෙනම් කාටවත් ජීවිතේ නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. එක දවසක් හොඳින් සතුටෙන් දෙන්න දෙමහල්ල හොඳට සතුටෙන් ඉන්නවා. මෙන්න બોලේ ඊළඟ දවසේ කා කොටා ගන්නවා. ආපහු සැරයක් හොඳින් ඉන්නවා, ආපහු සැරයක් කා කොටා ගන්නවා. මෙහෙම වෙන ජීවිතයක් අපිට තියෙන්නේ. අද එක ප්‍රශ්නයක්, හෙට තව ප්‍රශ්නයක්. අද එක ප්‍රශ්නයක් මිදුණෙන් පස්සේ අම්මෝ දැනුයි ලේ ටිකක් ඇඟට ඉනුයි කියලා කල්පනා කරනවා. හෙට වෙනකොට තව ඊට වඩා වැඩි ප්‍රශ්නයක් ජීවිතේට එනවා. ඒ නිසා ඔබ හැම වෙලාවකම කල්පනා කරන්න මේ ඇති වෙන ප්‍රශ්න ගැටලු ඇති වෙන අවස්ථාවන් වලදී මෙන්න මේ ගැටලු ප්‍රශ්න විසඳීම වෙනුවෙන්, ලිහිම වෙනුවෙන් අපේ සිත, පින්සිත අවදි කරගන්නට වග බලා ගැනීම සිදු කරන්න. එහෙනම් මේ හැම කෙනාම ඔබ සියලු දෙනාම සුමග සමාධි අසපෝයේදී නියම නිවන් මඟ අනුගමනය කරන්නට අපොහසත් වුණොත් ඔබට මෙතෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සියලු දෙනාගේම මූලික යථාර්ථයේ විදිවිතු වන්නේ නිවනෙන් සැනසීමේ මඟ අනුගමනය කර ගැනීම නිවැරදි ලෙසම. ඔබට උදෑසන අපි සඳහන් කරේ සිත කොහොමද මේ කෙලස් වලින් ඇති වෙලා පුජ්‍යල් ජීවිතයක් බවට පත් වෙන්නේ කියන දේ නිවැරදි ලෙස අවදි කරගන්නට, අවබෝධ කරගන්නට අවශ්‍ය අවස්ථාවක් ලබා දෙන බව මම ඔබට සඳහන් කළා. එහෙමනම් සෝදානම් වෙන්න දැන් සියලු දෙනාම
අනිකුත් ප්‍රශ්න ගැටලු සියල්ල අමතක කරලා දැන් සූදානම් වෙන්න. හයියෙන් සාදුකාර නාදයක් ලබා දීලා සාදු සාදු සාදු. ඔබ දන්නවා දැන් අපි උදෑසන සඳහන් කරන ලද දේ තුල තිබුණේ කුමක්ද කියලා. මෙන්න මේ භෞතික යථාර්ථය තුල මේ ලෝකයේ තුල අපි ඉපදිලා දුක් වේදනාවන් සහිත ජීවිතයක් ගත කරන අපි මෙන්න මේ ප්‍රතිසන්දි භාවයට එනකන් පැමිණිලා අපි පෙර භවයන් වලදී ලබා ගත්තා වූ ප්‍රතිසන්දි විඥානය තුල ගොඩනගා ගත්තා වූ යමක් අරගෙන එනවා. දැන් මම ඔබට අන්න එතන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ භවයේදී ලබා ගත්තා වූ සියලුම දේවල් ඉෂ්ට කරගත්තේ නැති ආශාවන් බලාපොරොත්තු මේ සියල්ල ඔබගේ සිත ඇතුළට ගමන් කරනවා. මෙන්න මේ ගමන් කරන ලද සිත ඇතුළට ගමන් කරගත්ත සියලුම දේවල් ඔබ ඔය ආකාරයෙන් ඉඳලා දවසක මේ ශරීරයේ ත්‍රිලක්ෂණයට අසු වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට ඔබ අසු වෙනවා. ඔබ මිය යනවා, මිය පරලෝ යනවා. මේ ශරීරය අතෑරලා දාලා ඔබගේ ඔය විඥාණය මේ විශ්වයට ස්වභාව දහමට එකතු වෙනවා. මෙන්න මෙයා කරපු කුසලය මත තමන්ගේ මේ ප්‍රතිසන්දි ශක්තියේ තියෙන විද්‍යුතය මත නැවත ශරීරයකට එකතු වෙනවා. මේ විද්‍යුතය ගොඩාක් අඩු නම් මෙයා පහළ ආත්ම භාවයක ඉපදෙන්නේ නිරේක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ සියලු දෙනාගේම ප්‍රතිසන්දි ශක්තියින් ඉහළ අගයක් ගන්නව නම් හොඳ කුසල සිතක් අවදි කරගත්ත නම් මෙන්න මේ ශරීරයෙන් අයින් වෙන මෙන්න මේ ප්‍රතිසන්දි විඥාණය ඊට වඩා හොඳ ඉහළ ආත්ම භාවයකට දිව්‍යමය ශරීරයකට ආදී ලෙස හිමිකම් කියනවා. එහෙමනම් ඔබ ඉන්න කාල සීමාව තුළ මහා දුක වේදනාවක් පීඩාවක් දරාගන්නේ නැතුව හොඳ සිත කෙලස් ඉවර කරගත්තා වූ සිතක් ඔබ තියාගෙන හිටියොත් ඔබට මරණයෙන් මතු හොඳ තැනකට යන්න පුළුවන්. ඒත් පින්වත්නි කල්පනා කරන්න. හොඳින් මෙන්න මේ දේ හිතන්න. මේ ලෙඩ රෝගාබාධ තියාගෙන ඉන්න මේ දරුවොත් එක්ක ඉන්න දෙමව්පියෝ හිතන්න මෙන්න මේ දේ. ඔබ කොච්චර පින් කළත්, කොච්චර දහමෙන් සැනසුණත්, කොච්චර හොඳට හිටියත් ඔබට පුළුවන් ද ඔබගේ මරණය ජයග්‍රහණය කරන්න? ඔබට පුළුවන් ද ඔබගේ මේ මරණය මේ ශරීරයෙන් මේ ප්‍රතිසන්දි විඥානය ගැලවිලා යන වෙලාවේදී ඇති වෙන වේදනාව අවබෝධ කරගන්න? ඒක দমনය කරගන්න? ඔබගේ ඇහි ඇනපු යකඩ ඇණයක් නැවත ගලවලා ගන්නවට වඩා වැඩි අමාරුයි පින්වත්නි. මෙන්න මේ ශරීරයෙන් මේ ප්‍රතිසන්දි විඥානය අයින් වෙලා යනකොට මෙන්න මේක ජයග්‍රහණය කරගන්න බැරි වෙච්ච හැම කෙනාම ලතෝනි දීලා කෑ ගහනවා. කෑ ගහ ගන්න විදියක් නැහැ, ඇහෙන්නේ නැහැ අනිත් අයට. හේතුව මේ ඇස කන නාසය දිව ශරීරයේ සියල්ල අකර්මණ්‍ය වෙලා තමයි මේ ප්‍රතිසන්දි විඥානය මේ ශරීරයෙන් අයින් වෙන්නේ. ළමයින්ගේ දිහා බලලිවලා කඳුළු ඇවිල්ලා මේ මැරෙන්න හදන කෙනා මොනවද කියන්න හදනවා කියා ගන්න බෑ. ඇයි? කට වැඩ කරන්නේ නැහැ. වෙනද කටරක වගේ කතා කරපු කෙනා, වෙනද රවල ගොරවල බලපු කෙනා, වෙනද ඕනම තීක්ෂණ දෙයක් ඇහුණු කෙනා මේ මරණ මොහොතේදී මේ සියල්ල ඉන්ද්‍රියන් ක්‍රියාත්මක භාවයෙන් වැළකෙනවා. අන්න එතකොටයි මේ ශරීරයෙන් අයින් වෙන්නේ. මේක හිතටයි දැනෙන්නේ. මහා වේදනාව. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී මේ සියලු දෙනාම මේ මරණය ජයග්‍රහණය කරගන්නට නම් දැන් ඉඳලම පුරුදු වෙන්නට ඕන එකම දෙයක් තියෙනවා. මොකද්ද? සමාධිය. වේදනාව দমনය කර ගැනීමේ සමාධිය. පීඩාව দমনය කර ගැනීමේ සමාධිය. කනගාටුවක් දුකක් ආවට පස්සේ ඒක দমনය කර ගැනීමේ සමාධිය. අඩුම තරමේ පින්වත්නි ඇණයක් ඇහැක ඇන්නට පස්සේ ඒක ගලව ගන්න නෙමෙයි. ඔබගේ කකුලේ ඇනිච්ච කටුවක් අයින් කරගන්නකොට ඔබට කොච්චර අමාරුද? ඒක ඉච්චර අමාරු නම් පින්වත්නි කොහොමද ඔබ මරණය ජයග්‍රහණය කරන්නේ? අර ඇහැක යකඩනයක් ඇනිච්ච එක Tamange අතින් ගලවන හා සමානව. ඒ නිසා මෙන්න මේ යථාර්ථය ඔබගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඔබ සියලු දෙනාම හොඳ හැඟීමකින් යුක්තව, හොඳ අවබෝධයකින් යුක්තව දැන් සිතන්න එමනම් මෙන්න මේ සංසාර ගමන් මඟ තුල කොහොමද මේ එක එක්කෙනාට මෙන්න මේ Tamange සිත කියලා දෙයක් අලුතෙන් හටගත්තේ කියලා. දැන් ඔබට මම සඳහන් කළා මේ හැම කෙනාම මේ සිතෙහි තියෙන දේවල් ටික අරගෙන ගිහිල්ලා අලුතෙන් ජීවිතයකට උප්පත්තිය ලබනවා කියලා. එහෙමනම් දැන් ඔබ හිතන්න ඔබගේ ජීවිතය ගැන. ඔබ හිතන්න දැන් ඔන්න ඔය ඉන්න ජීවිතය ගැන. මේ ඉන්න ජීවිතයට මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඔබ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යමක් විඳිනව නේද?
මේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යමක් විඳිනකොට පමණයි ඔබට සිතක් ඇති වෙන්නේ. මෙන්න මේ ඇති වෙන සිත නැවත නැවත විඳීමේ නැවත නැවත උපාදානය කර ගැනීමේ හේතුව නිසා චෛතසිකයන් නිර්මාණය වෙනවා. ඔබට ඇහැට ඕනම දෙයක් දකින්න පුළුවන්, කනට ඕනම දෙයක් අහන්නත් පුළුවන්. නමුත් පින්වත්නි, මේ නැවත නැවත විඳීමේ මහා තෘෂ්ණාවක් ඇතිවීම නිසා තමයි ඔබට අකුසල් සිතක්, පාපකාරී සිතක් ඔබ ළඟ ඇති වෙන්නේ. ඇස් දෙක තියෙන්නේ බලන්න තමයි, කන් දෙක තියෙන්නේ අහන්න තමයි. අනේ මේ ඇස් දෙක හින්දානම් මේ පව් පිරෙන්නේ කියලා ඇස් දෙක උගුල්ලලා දාලා හරියන්නේ නැහැ. අපි බලන්නේ මොන වගේ දෙයක්ද කියන දේ මතයි තීරණය වෙන්නේ. ඕනම දෙයක් ඕනම අවස්ථාවකදී ඒ පුජ්‍යලයාගේ සිත තුළින් ඇතිවන සිතවිල්ල මතයි මේ බලන දේ ස්වરૂපය තීරණය වෙන්නේ. මෙතනින් පොඩි ළමයෙක් කියොත් මේ පොඩි ළමයා දිහා එක එක්කෙනා එක ආකාරයෙන් බලනවා. කාගේ හරි පොඩි ළමයි නැති කෙනෙක් නම් අනේ ලස්සන කොළු පැටිය කියලා බලනවා. ජීවිතය ගැන අනතුරුදායක දේවල් ගැන නිතර මෙනෙහි කරමින් ඉන්න කෙනෙක් නම් මේ පොඩි ළමයා දුවගෙන යන වාහනයකටවත් අහුවෙයිද දන්නේ නැහැ කියලා බයෙන් හිතනවා. තව කෙනෙක් පොඩි ළමයින්ගේ දඟකාර වැඩ කවලට ආස කෙනෙක් නම් අනේ හරි හුරු බූටි කොළු පැටියක් කරන දඟකාර වැඩ කියලා hina වෙවි බලාගෙන ඉන්නවා. එහෙනම් මේ එකම දේ 6-7 දෙනෙක් බලන්නේ 6-7 ආකාරයකට. එහෙනම් මේ සිතේ හැටි මෙන්න මේ සිතට සිටිවිලි එන්නේ කොහොමද? අන්න පෙර සංසාරික දැනීම තමන්ගේ සිත තුළින් පෙර සංසාරික භවයන් තුළදී එකතු කරගත්තා වූ කුසල අකුසල චිත්තය තුළ පින්පව් චිත්තය තුළ ඇතිවෙච්චා වූ මානසිකාරයත් එක්ක තමයි දැන් අපි මේ ඕනම දෙයක් දිහා බලලා ඒ ගැන හිතන්නේ. එහෙනම් අන්න ඒ යථාර්ථය ඔබ අවබෝධයෙන් යුක්තව මේ ජීවිතයට එකතු කරගන්න. එහෙනම් දැන් ඔබ යමක් දැක්ක ගමන්ම මේ දැකලා මේක ගැන නිරීක්ෂණය කරන්න ගිහිල්ලා සිතිවිලි නිර්මාණය කරගන්නවා. මේ සිතිවිලි නිර්මාණය වුණාට පස්සේ මෙන්න මේ සිතට මෙන්න මේ හොඳ නරක මේක හොඳයි මේක නරකයි මෙන්න මේ මොකද්ද මේ ආදී ලෙස මේකට නමක් තියාගන්නවා. මේ දැක්කේ පොඩි එකෙක්, මේ දැක්කේ ගහක් කොළක් ආදී ලෙස තමන්ගේ සිත ක්‍රියාත්මක කරව ගන්නවා. මම මේ කියන්නේ පින්වත්නි, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධය තමන්ගේ ළඟට එන හැටි. එහෙනම් ඔබ මේ දකින්න දේ නැවත නැවත විඳින්න ගිහිල්ලා ඒ ඔස්සේ නැවත නැවත විශ්ලේෂණය කරන්න ගිහිල්ලා පින්පව් ඇති කරගන්නවා. මේක නැවත නැවත විඳීමේ වුමනාවක් ඇති කරගන්නවා. මෙන්න මේ නැවත නැවත විඳීමේ වුමනාව ඔබට ඉෂ්ට කරගන්න බැරි වුණාම ඔබ සිත ඇතුලේ තැම්පත් කරගෙන මේ විඥාණයට එකතු කරගන්නවා. මෙන්න මේ විඥාණයට එකතු වෙන මේ විඥාණය ඔබ පෙර භවයේදී ගෙනාපු දේ නෙමෙයි අද වෙනකොට තියෙන්නේ. ඔබ පින්වන්ත සිතක් ඔබට ලැබුණේ. මව් කුසේ ඉඳලා ඉපදුණු ඔබ කිසිම දෙයක් දන්නේ නැහැ පින්වත්නි. මොනවත් දන්නේ නැහැ. ප්‍රභාස්වර සිතක් තිබුණේ. මේ භවාංග චිත්තය තුල මොකුත් නැහැ. ඔබගේ අම්මා තාත්තා, දෙමාපියෝ, වැඩිහිටියෝ, ගුරුවරු මේ සියලුම දෙනාම ඔබගේ සිතට නොයෙක් දේවල් මේ සිත ඇතුළට ඇතුල් කළා. මෙන්න මේක මේ විදියයි, මේක මේ විදියයි කියලා වෙලා ඔබට කියා දුන්නා. ඔබ ඒව එදා ඉඳලා දැක්ක වින්දා. එහෙනම් පින්වත්නි, මේ ශරීරය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන ශක්තියින් වලින් සමන්විත වෙච්ච දෙයක් නම් මෙන්න මේ ශරීරය තුලින් ලැබෙන දේ, මේ ශරීරය තුලින් ගන්න තියෙන දේ මොකද්ද? මේක සංතරපණය කළා කවදාවත් මේකෙන් ජයග්‍රහණය කරගත්ත කෙනෙක් නැහැ. අද දවසේ මේ පොයේ දවසේදී අනේ අපිට මොන බණක්ද මොන නිවනක්ද කියලා හිතාගෙන අද දවසේ කී දෙනෙක් වැරදි දේ කරනවද? ඔබ සුදුවතක් දරාගෙන බණ ටිකක් අහලා සිත දමනය කරගෙන බුදුරජාණන් වහන්සේට මහා පූජාවක් කරලා ඒ තරම් ආනුභාවයක් ආනිසංසයක් විඳින්න තරම් ඔබ කොයිතරම් ප්‍රමාණයක වාසනාවන්තද පින්වත්නි. එහෙමනම් අන්නේ වාසනාවන්ත බව තවත් වාසනාවන්ත භාවයක් කරලා දීම තමයි මගේ යුතුයකම. ඔබ සුමග සමාධි අසපුවට ආපු වෙලාවෙ ඉඳලා ඔබගෙන් කොහොමද රුපියල් 50කට ආධාර පත්‍රයකට ගන්න කියලා හොයනවට වැඩිය ඔබට කෑම බීම ටිකක් දීලා කොහොමද මම මේ මිනිස්සු ගොඩනගා ගන්න කියන උතුම්ම මානසිකත්වයෙන් තුලින් මම මේ දැන් මේ සුමග සමාධි අසපුව අවුරුදු ගාණක් තිස්සේ කරගෙන යනවා. බාධක කම්කටොළු ගැටලු එමටයි. බුදුහාමුදුරන්ට දෙවිදත්තර වගේ හිට ඉන්න මිනිස්සු එමටයි. නමුත් මේ සියල්ලම ජයග්‍රහණය කරගෙන මම මේ මොකද්ද කරන්නේ උදේ ඉඳලා හවස වෙනකන් එක දිගට. එහෙනම් ඔබ වෙනුවෙන් ඔබ වගේ වාසනාවන්ත පිරිසකට ඒ වාසනාවන්ත භාවය දෙන්න කෙනෙක් හිටියේ නැති වුණොත් ඔබ තවත් අසරණ වෙන නිසා. ඒ නිසා මම මේ කැපකිරීම කරනවා තවත්. ඒ නිසා ඔබ වාසනාවන්තයි. එහෙනම් ඔබ දන්නවා දැන් ඔබගේ ජීවිතේට මොකද්ද වෙලා තියෙන්නේ?
අලුතෙන් ජීවිතයක් හට ගන්නට අවශ්‍ය දේ ඔබගේ ළඟ දැන් ඔබ එකතු කරනව නේද? මෙන්න මේ එකතු කරගන්න දේ ඔබ නවත්තන්නට ඕන. මොකද්ද? පසිඳුරන් වලින් විඳින දේ. මේක දුකක්ද, මේක වේදනාවක්ද, මේක සැපක්ද, මේක සතුටක්ද කියලා ඔබගේ මනසට ගන්න දේ. මෙන්න මේ යථාර්ථය ඔබ හැම වෙලාවකම මතක තියාගන්න. සංසාර විමුක්තිය උදෙසා ගමන් කරන මේ ගමන් මගෙහි ඔබ කියන මේ මමත්වය තුළ මම කියලා හිතාගෙන ඉන්න මෙන්න මේ නාම රූප ධර්මය තුළ ගොනු වෙලා මේ පස්කම් සැපතට හිර වෙලා කොයි තරම් ප්‍රමාණයක හිටියත් වැඩක් නැහැ පින්වත්නි. අතීතයේ මිනිස්සු ගැන හොයන්න ඕනේ නැහැ. ඔබගේ પરම්පරාව ගැන හොයන්න, ඔබගේ සීයා ආච්චිලා ගැන හොයන්න, ඔබගේ දෙමව්පියෝ හොයන්න. අහල පහල මිනිස්සුන්ට සිද්ධ වුණේ මොකද කියලා බලන්න. සමහරක් අය කුඩා කාලෙදිම මැරුණා. සමහරක් අය රැට නිදාගත්තයින් පස්සේ උදේ වෙනකොට මැරිලා. සමහරක් අය ආදිසි කරදර විපත් වලට අහු වෙලා මැරිලා. සමහරක් අය සුනාමි ආදී ස්වභාවික විපත් වලට අහු වෙලා මැරිලා. සමහරක් අය අවුරුදු 60යි 70යි මොකක් හරි ලෙඩ රෝගාබාධයකින් හරි තමන්ගේ ස්වභාවික මරණයට හරි ලක් වෙලා මැරිලා. එහෙනම් හැම කෙනාම මැරිලා. ඔබට කිසි කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. අවුරුදු 150කට වැඩිය ජීවත් වෙලා හිටියනම් කෙනෙක් ඒ කෙනෙක් හොයාගන්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ මේ හැම කෙනාම එහෙමනම් මැරෙනවා. එහෙනම් මැරෙන්නට කලින් අපි ඉගෙන ගත යුතු අපිට යා යුතු තැනක් තියෙනවා. මෙන්න මේ යා යුතු තැන හදාගන්න එක තමයි මිනිස්සුගේ වටිනාකම. මිනිස්සයා කියලා කියන්නේ කවුද එහෙමනම්? මේ 31 තලයෙන් තවත් එක සත්ව කොටාසියක් විතරයි. ඔබ හැම වෙලාවකම කියනවා මේ සතර අපායක් ගැන. මේ සතර අපාය කියලා කියන්නේ මොකද්ද කියලා මම ඇහුවොත් මේ අපාය පේන්නේ නැති දනගලු තියෙන්නේ. අපාය අපි දැකලා නැහැලු. බලන්න බින්වත්නි. අපාය කියලා කියන්නේ මේ මතු පිටම තියෙන දෙයක්, පේන්න තියෙන දෙයක්. මොනවද සතර අපාය කියලා කියන්නේ? තිරිසන් ලෝකය. සතර අපායෙන් එකක් තමයි තිරිසන් ලෝකය. තිරිසන් යෝනියේ ඉපදෙන සත්වයෝ. මේ තියෙන්නේ අපිට බලල්ලෝ මේ පූසෝ කුරුල්ලෝ මේ ඉගිරෙන බඩගාන උරගාන මේ සියලු සතුන් තිරිසන් ලෝකේ. එන සතර අපායෙන් එකක් තමයි තිරිසන් ලෝකය. ඒ වගේම තමයි භූත ලෝකය. භූත ප්‍රේත ලෝකය එක අපායක්. ඒ වගේම තමයි අසුර නිකාය. ඒ කියන්නේ යක්ෂයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ ඉන්න මේ නිකාය. ඒ වගේම තමයි නිරය. මේ හැම කෙනා මේ නිරයට තමයි ගොඩක් අය මේ සතර අපාය කියලා කියන්නේ. නෑ පින්වත්නි. එහෙනම් මේ අපායෙන් එකක් අපිට මත පිටින්ම පේන්න තියෙනවා. දෙවෙනි එක සියුම් මනසකට අසු වෙන භූත, යක්ෂ ආදී කොටස් ඉන්න තැන. හතරවෙනි එක නිරය. ඒක මේ මහා පොළවේ සියුම් අවස්ථාවකටපත් වෙච්ච මහා පීඩාවන් දරාගෙන ඉන්න මහා දුක්ගිනි තපින තැනක්. අන්නේ තැන ඔබට හරියටම අවබෝධ කරගන්නට ඔබගේ මනස තුල ධාරණය කරගන්නට වුණා නම් මෙන්න මේ මනස দমনය කරගෙන සිත দমনය කරගෙන මේ තැන බලන්නට ඕන. එහෙනම් මේ 31 තලයේ මනුස්ස ලෝකය කියන්නේ එකක්, සතර අපාය කියන්නේ එකක්, දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මේ දිව්‍ය ලෝක 6න් නොඑක් දෙනා කරන ලද පින්කම් අනුව ගිහිල්ලා ඉපදෙන තැන්, සතර අපාය නොඑක් දෙනා කරන ලද පව්කම් අනුව ඉපදෙන තැන්, බ්‍රහ්ම ලෝක තියෙනවා. භාවනා වඩන්න ගිහිල්ලා නිවැරදි භාවනාව අනුගමනය කරන්න දන්නෙත් නැහැ. නමුත් මොකක් හරි වමනාව නිසා මේ ගොඩාක් අයට සිද්ධ වෙන්න පින්වත් යොන්නෝක. අපි බෞද්ධයෝ අපි භාවනා වඩන්න කැමැති. අපි බෞද්ධ වඩනවා කිව්වයින් පස්සේ කොහේ හරි ගිහිල්ලා භාවනා කරනවා. මතක තියාගන්න මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන භාවනා හතර තුලින් යන්න පුළුවන්. සතරවෙනි ධානයට මෛත්‍රී භාවනාව තුලින් ධානයට යන්න පුළුවන්. ඔබ හොඳින් හැඟීමෙන් බැලුවොත් බුදුගුණ භාවනාවෙන් යන්න පුළුවන් ධානයට. අසුභ භාවනාවලින් ධාන සිත් වලට යන්න පුළුවන්. පින්වත්නි ඒක වුණ ඔබට අහේතුවකට හේතු වෙනවා ඊළඟට. ඔබ ඒ භාවනා කරන්න තියෙන ආසාවටම මේ භාවනා කරන්න ගිහිල්ලා යම් කෙනෙක් මෙන්න මේ ධාන තලවල ඉඳගෙනම මිය පරලව ගියොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් තියෙන බ්‍රහ්ම තලවල ඉපදෙනවා. බුදුවරු 10 12 නමක් ඉපදිලා ගිහිල්ලා බුදු වෙලා ගිහිල්ලා ඔබ භාවනා කරද්දී ඔබට උසුළු විසුළු කරපු මිනිස්සුත් නිවන් දැකලා ඔබ භාවනා කරද්දී ඔබගේ ගමේ හිටි මස්වැද්දක් නිවන් දැකලා බුදුවරු දැකලා හැබැයි ඒත් ඔබ භාවනා කරන්න ගිහිල්ලා බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඉන්නවා. එහෙමනම් මෙන්න මේ භාවනාව කියන දේ හරි පරිස්සමෙන් පාවිච්චි කරන්නට ඕන. හොඳ මහා වටිනා නිදානයක් අපිට. වටිනා නිදානයක් තමයි මේ භාවනාව. ඒ නිසා
අපිට නිවන් දකින්න පුළුවන් ප්‍රඥා භාවනාවෙන් මොනවද දස කසිනහා කායගත සතියත් ප්‍රාණයාමයේ කියන සුවිශේෂී භාවනාවත් එක්ක තමයි නිවන් දකින්න පුළුවන් විදර්ශනා භාවනා 12 වෙන්නේ. ඒ නිසා සුමග සමාධි අසුපේදී මේ සියල්ල ලැබෙනවා. එහෙමනම් ඔබ හැම කෙනාම දැන් මේ 31 තලයක් තුල තිබෙන මෙන්න මේ මනුස්ස ජීවිතය කොයි ආකාරයෙන්ද භාවිතා කරලා තියෙන්නේ? මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ පින්වත්නි බොහොම කලාතුරකින්. ඒ කලාතුරකින් ඉපදුනත් මෙන්න මේ අය ඉපදෙනවා. අර මම කියපු සතර අපායේ ඉඳපු අයගෙන් පෞතික ගෙවල ඉවර වෙලා මෙන්න මනුස්ස ලෝකේ ඉපදෙනවා. ඒ කෙනා ඉපදුනාට පස්සේ ඒ කෙනා තිරිසනෙක් වගේ තමයි කොහොමද? අපායේ ඉන්න සතෙක් වගේ තමයි. භූතේ පෙරේතේ යක්ෂයෙක් වගේ තමයි. කසිප්පු ටික පෙරනවා, මස් ටික කා ගන්නවා, අහල පහල මිනිසුන්ගේ කෙහෙල් කනක්වත් තියෙන්න දෙන්නේ නැහැ. ඇයි මේ? අර අපායේ ඉඳපු පුරුද්ද, ඒ දුක් විඳපු පුරුද්ද කොච්චර සතුටෙන් ඉන්න පුළුවන්කම තිබුණත් සතුටව ඉහවලා යන්නේ නැහැ. කාට හරි කෙනෙහිලිකමක් කරලා එහෙම නැත්නම් පොලිසියෙන් හරි ගුටි කාලා මහා දුකක් විඳින්න බලාගෙන ඉන්නවා. කරන්න තියෙන ඕන තරම් දේවල් තියෙන්නේ. එහෙනම් මේ එක මිනිස්සු జాතියක්. ඒ වගේම තමයි දිව්‍ය ලෝකවල ඉඳලා ඇවිල්ලා. ඒ දිව්‍ය ලෝකවල ඉන්න අය ඒතන පින ඉවරුණාට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ඉපදෙලා ඉන්නවා. මෙයාලගේ ගතිගුණය මොකද්ද? හොඳ දිව්‍යමය ගති තියෙනවා. අනිත් කෙනාට හරි ආදරෙයි. Taman කන දේ කන්නේ අනිත් කෙනාගෙන් අහලා ඔයාට කන්න ටිකක් ඕනද කියලා අහලා. එහෙනම් දිව්‍යමය හැඟීම් තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම තමයි බ්‍රහ්ම ලෝකවල ඉඳලා කාලයක් තිස්සේ හිර වෙලා ඇවිල්ලා ඔන්න එනවා. ඇවිල්ලා මේ අය පුරුද්දට වගේ නැවත බණ භාවනා වඩන්නට පන්සල් ආරාම විහාර පස්සේ හොය යනවා. එහෙනම් ඒ වගේම තමයි මිනිස්සෙක් ලෝකේ මිනිස්සෙක් වෙලා ඉපදෙනවා. මිනිස්සෙක් වෙලා ඉඳලම හොඳට පින්දහම් කරලා හේතුක ප්‍රතිසන්දියක් අරගෙන නිවරෙන් ප්‍රාර්ථනා කරලා මිනිස්යාම මිනිස්සෙක් වෙලා නැවත මේ මනුස්ස ලෝකයේම ඉපදෙනවා. අන්න එහෙනම් අපිට වැදගත් වෙන්නේ කවුද? දිව්‍ය තලයකට ගිහිල්ලා හොඳට ආපු දිව්‍ය ගති තියෙන දිව්‍යමය ශක්තිය තියෙන දිව්‍යමය මනසක් තියෙන දිව්‍යමය ගති ලක්ෂණ තියෙන මිනිස්සු අපිට වැදගත්. මනුස්ස ලෝකයේ ඉඳලා බණ දහම් ආරක්ෂා කරගෙන හොඳට ප්‍රගුණ කරගෙන යන මිනිස්සු අපිට වැදගත්. බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා අනේ හිර වෙලා හිටියත් නැවත බණ දහම් ආරක්ෂා කරන්න උත්සාහ කරන අය අපිට වැදගත්. එහෙනම් පින්වත්නි හොඳට මතක තියාගන්න මේ මනුස්ස ලෝකයේ ඉන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසක් අපේ මේ බෞද්ධ ධර්ම තුල. ඒ වගේම තමයි තවත් මිනිස්සු පිරිසකුත් ඉන්නවා. මේ මිනිස්සු පිරිසකුත් ඉන්නවා. මේ සත්ත්ව ලෝකයේ තවත් එක්තරා සත්තු జాතියක් තමයි මිනිස්සු කියන්නේ. එහෙනම් මෙන්න මේ මිනිස්සු අතරේ මිනිස්සු කොටසක් ඉන්නවා ධර්මය හොය. අපේ බෞද්ධ ආගමේ විතරක් නෙමෙයි ධර්මය හොයනවා අනිත් ආගම් වල අය ධර්මය හොයනවා. මේ ධර්මය හොයන්නේ වැදගත් මිනිස්සු. පින් සහිත ඇත්තෝ. ඒ නිසා හොඳින් පින්වත්නි බලන්න හොඳින් අවබෝධ කරගන්න මෙන්න මේ ධර්මය හොයන ඔබ වගේ ඇත්ත කොයි ආකාරයකවත් අසරණ නොවි මෙන්න මේ තැනින් බේරෙන්නට ඕන. ඔබගේ ගමන් මඟ ආලෝක කරගන්නට ඕන. ඔබ කොහොමද මේක ආලෝක කරගන්නේ කියලා එල්ල හොඳින් අවබෝධයෙන් යුක්තව සිතන එක විතරයි අවශ්‍ය වෙන්නේ. මේ මනුස්ස ලෝකයේ ඉන්න ඔබට හැකියාව තිබෙනවා මෙන්න මේ ගමන් මඟ තුල නිවැරදි මඟ යන්න කොහොමද මෙන්න මේ සිව්වනක් පිරිස විදියට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි හිතනවා කටපාඩම් කරගත්ත ධර්මයක් කාගෙන් හරි ඇහුවට පස්සේ අපිට මේකෙන් නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා තමන්ගේ යුතුයකම තමයි තමන්ගේ දායකව ලබා දෙන දානය අනුභව කරලා ධර්මය හොයාගෙන මේ සිත ගවේෂණය කරගෙන මේ විශ්වය ගැන හොයලා තමන් හොයාගන්න ධර්මය තමන්ව අර රැක ගන්නා වූ දායකයන්ට ඒ කියන්නේ උපාසක උපාසිකාවන්ට කියා දෙන්න ඒ අයට අවශ්‍ය වෙනවා. ඒ නිසා වටිනාකම හොඳින් මතක තියාගන්න නිවනෙන් සැනසෙන්නට නම් ඔබ මොකද්ද කරන්නට ඕන? ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ පසුපස ගියපු සියලුම ගමන් මඟ තුල නිවැරදි විදියට අනුගමනය කරපු ඔබ වගේ බෝසත් ගමන් මඟ තුල ඔබ වගේ ගියපු ඇත්තෝ සියලු දෙනාම නිවනෙන් සැනසුණා. එහෙමනම් හොඳින් අවබෝධ කරගන්න රහතන් වහන්සේ කෙනෙක් වෙනවා කියලා හිතාගෙන භාවනා කරන කෙනෙක් පසුපස්සේ යන්න බුදු වෙනවා කියලා හිතාගෙන නිවැරදි විදියට ගමන් කරන බෝසත්වරයෙක් පසුපස යන්න ඔබට ගමන් මඟ වරදින්නේ නැහැ කවදාවත්. හැබැයි අද ලංකාවේ ඉන්නවා තනින් තන බෝසත් පුතාලා බෝසත් බාප්පලා ඉන්නවා උඩර වැටි දමාගෙන රහත් වෙලා කියලා කියාගෙන නම් මාරු කරගෙන ජීවර දමාගෙන ඉන්න අය ඉන්නවා. මගපලයටපත් වෙලා කියලා පුවත්පත් වල දමාගෙන සර්ටිෆිකට් දෙන අයත් ඉන්නවා. ඒ නිසා ප්‍රඥාවන්තව හොඳින් අවබෝධයෙන් බලලා මෙන්න මේ දේ අනුගමනය කරන්න. එහෙනම් ඔබ සියලු දෙනාටම උතුම් වූ ගමන් මඟ ආලෝකයක් කරගන්නට මහා වාසනාවක් කොටගත්තා වූ
කොහොමද ජීවිතය සකස් කරගත යුත්තේ? කොහොමද නිවනෙන් සැනසිය යුත්තේ? කොහොමද මේ භවයේ කුසල අකුසල කොහොමද ඔබ අවබෝධ කරගත යුත්තේ? නිවනෙන් සැනසෙන්නට මොන වගේ මඟක් ගත යුත්තේද කියන දේ මම අද උදේ ඉඳලා ඔබ සියලු දෙනාටම සඳහන් කළා. මෙන්න මේ සම්බන්ධව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඔබට අහලා ඉවන්නට හැකියාව තියෙනවා. ඒ ප්‍රශ්න ගැටලු වලට උත්තර දීලා අද හවස සත්කාරයේ ඔබගේ මේ ඉපදෙන මෙන්න මේ ජීවිතය නිවනෙන් සැනසෙන දක්වාම බලන්න ඔබගේ දූ දරුවන්ට ඔබට ලෙඩ රෝග ආබාධ ආදී දේවල් හැදිලා මහා දුක් ගින්නත් අපි නව පින්වත්. ඔන්න ඔබ මෙන්න මේ මඟ නිවැරදි ලෙස ගලවා ගන්නට අවශ්‍ය මඟක් මම මේ දැන් අනුගමනය කරනවා ඊළඟට හවස යාමේ. එනම් ඔබගේ ජීවිතයට ආශිර්වාදයක්, ඔබගේ ජීවිතයට අදිෂ්ඨානයක්, ඔබගේ ජීවිතයේ ලෙඩ රෝග ආබාධ ආදී දේවල් හැදෙන කර්ම විපාකයන් ආදී දේ තියෙනවා නම් ඒ දේ ඉවත් කර ගැනීමේ මූලික බුද්ධ ශක්තියක ආශිර්වාදයේ විඳදලා ගැනීමේ අවස්ථාවක් අපි ඊළඟ අධීරයේදී ලබා දෙන්න. ඒ අතරතුරේදී ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඉක්මනින් ලියලා මේ පැත්තට එවන්න. ඔබට දෙනවා ප්‍රශ්න වලට උත්තර දෙන්න අවස්ථාවක්. මෙන්න තව ප්‍රශ්නයක් තියෙනවා. පොඩිහානි අබේනායක වන මම මෙම අසපුවේ වාර 28ක් සීල සමාදානයටත් ඉරුදින භාවනා වැඩසටහන් වලට සහභාගී වූ අයෙක්නි. මම ලබන මාස ඔක්තෝබර් 15 දින දඹදිව වන්දනාවේ යෙදීමට සූදානම් වුණි. බෝධි පූජා පැවැත්වීමේදී මාහට ආශිර්වාදයක් ලබා දෙන මෙන් කාරණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මේ ඉල්ලලා තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ආශිර්වාදයක් හොඳින් මතක තියාගන්න. 28 වතාවක් සුමග සමාධිය අසපුවේ සීල සමාදානයටපත් වෙච්ච කෙනෙක් නම් බය වෙන්න එපා. පොඩිහාමි අබේනායක අම්මේ බය නැතුව ගිහින් බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම අමාමෑණියන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ඒ ජම්බුද්වීපය බලලා එන්න. ඔබට කිසිදු හදිසි කරදරයක් විපත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. අඩුම තරමෙන් උඩ යන යාත්‍රාව හදිසියකට කරදරයකටපත් වුණත් බය වෙන්නේ නැතුව කුඩේ අරගෙන එළියට පනින්න. ඒත් ඔබ සමහර වෙලාවට සුමග සමාධිය අසපුව හරියටම කුඩෙත් එක්කම එවි. ඒ තරම් ඔබට වාසනාවක් සුමග සමාධිය අසපුව තුල ඔබ 28 වතාවක් සීල සමාදානයටපත් වුණා නම් අමුතු ආශිර්වාදයක් ඕනේ නැහැ. ඔබ හරියට වේදේ කරා නම් ඔබ කරන යහපත් දේ ඉෂ්ට වේවි. ඔබ ඉන්දියාවේ නම් යන්නේ, දඹදිව නම් යන්නේ, වන්දනාචාරිකාවේ නම් යන්නේ. ඔබට කිසි ගැටලුවක් නැතුව නිදහසේ නිවනෙන් සැනසෙන්නට අවශ්‍ය බුදුරජාණන් වහන්සේ කොයිතරම් ප්‍රමාණයක බල සම්පන්න කෙනෙක්ද කියන දේ උන්වහන්සේ වෙනුවෙන් හදපු විහෙර විහාරවල අර තියෙන ගඩොල් කන්දරාව වැළුවම උන්වහන්සේ වෙනුවෙන් හදපු විහෙර විහාර කන්දරාව වැළුවම දැනට අවුරුදු 2000කට වඩා ඉහළ කාල සීමාවෙදී ඒ තරම් ප්‍රමාණයක මිනිසුන් උන්වහන්සේට ගරු බුහුමන් දැක්වුවා කියලා කියන්නේ කොයිතරම් ප්‍රමාණයක වාසනාවන්ත පුජ්‍යලයේද. අද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ගොඩාක් අයට නිකන් මැටි පිළිමයක් විතරයි. අද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ නිකන් පින්තූරයක් විතරයි. ඒ නිසා ඔබට ඒ තරම් තත්ත්වයකටපත් වෙන්නට ඉඩ තියලා නෑ සුමග පිම්බීමේදී. සුමග පිම්බීමේදී උතුම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ ගහම්බීර ධර්මයක් දේශනා කරාද කියන දේ හරියටම කියා දෙනවා. සුමග සමාධි අසුභයේදී ඔබට මේ ධහමේ රසය දවසෙන් දවස කියා දෙනවා. දැන් මම අවුරුදු 7ක් තිස්සේ පින්වත්නි පොයවල් කීයක් වහුණාද? අවුරුදු 4 පොයවල් කීයක් වහුණාද? මෙන්න මේ අවුරුදු 4 පහුවෙච්ච පොයවල් ටික එකතු කරලා ගත්තම පොයවල් 80 ගාණක් 84ක්. මේ පොයවල් 84 තුල එක දවසක කියපු ධර්මය මම තව දවසක ඔබට කිව්වේ නෑ. උදේ ඉඳලා ආවස් වෙනකම් මහා විශාල ධර්මයක් දවස් 84ක් එක දිගටම මම සඳහන් කළා. ඒ වගේම තමයි පූජාවල් මේ අවුරුදු 4ම පූජාවල්, සුවිශේෂී පූජාවල්, දලදා පූජාවල් ආදී දේවල් ඔබ වෙනුවෙන් මහා අනුභවයක් ඇතුව කළා. ඔබ වෙනුවෙන් මගේ ජීවිතය සම්පූර්ණ ලෙස කැප කරමින් මම ඒක කළා. එහෙමනම් ඒ හරියට අනුගමනය කළා නම් කිසිම ගැටලුවක් නැහැ යන්න. නමුත් ආශිර්වාදයක් ඉල්ලපු නිසා මම බෝධි පූජා වෙලාවේදී අදිෂ්ඨානයක් කරන්නම්. සුමග පිම්බිමෙහි අදිෂ්ඨානය කරන්නේ අම්මට විතරක් නෙමෙයි. සුමග පිම්බිමේ සීල සමාදානයටපත් වෙච්ච කෙනෙක් දඹදිව යනවනම් අපේ බුදුන් වහන්සේ දැකලා ඉන්න ඒ කෙනාට කිසිදු කරදරයක් අනතුරක් වෙන්නට එපා කියන හැඟීමත් ඒ වගේම ඒ සියලු දෙනා උතුම් නිවනින් සැනසෙන්නට දිනක බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකිත්වා කියන උතුම් වූ අදිෂ්ඨානයත් සුමග පිම්බිමෙහි අදින් පටන් හැම වෙලාවකම සිද්ධ වේවි. ඒ නිසා පිම්බිමෙහි සීල සමාදානයටපත් වන අය નિરાයාසයෙන්ම ආරක්ෂාව පරිශ්‍රමය තුල සුමග පිම්බිමෙහි ප්‍රාර්ථනා බෝධින් වහන්සේගේ ප්‍රාර්ථනා සමාධි පිළිම වහන්සේගේ ධාතුන් වහන්සේලා සත් නමක් තැන්පත් වෙලා තිබෙන සිළුමිණිසෑය වහන්සේගේ අනුභවයෙන් දකුණු දළදාවට දකුණු පසින් තිබෙන කුඩා දළදා කොටස අපේ සුමග පිම්බිමෙහි තිබෙනවා. ධාතු මන්දිරයේ ඔබ දවල් දාන වේලාවේදී ගිහිල්ලා ඉවරලා වැඳ පුදාගෙන ආවේ ඒ ධාතුන් වහන්සේලා 21 නමක්
සිටින පින්බිමක්. ඒ නිසා ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඔබට ධර්මයේ කවදාවත් නැතිවෙන්නේ නැහැ. ඒ නිසා සුමග පින්බිම හැමදාම සදාකල්ම ආරක්ෂා වෙලා තියෙයි. ඔබ සියලු දෙනාම නිවනින් සැනසෙන උතුම් වූ බෝසත් මඟක් ඔබට ලබා දෙයි. උතුම් වූ බුදුරජාණන් වහන්සේ සද්ධර්ම සභා මණ්ඩපයක ජීවමාන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරන අවස්ථාවක ඔබ සියලු දෙනාටම නිවනින් සැනසෙන්නට මඟ ඒකාලෝක වෙනවාමයි කියන උතුම් වූ අදිෂ්ඨානය තුල අපි සවස සත්කාරයට සූදානම් වෙමු. සාදු